නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපට මේ ධර්මයේ කියා දෙන අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ඔබ අප සියලු දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, ඔබ අපි හැමෝම අහලා තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් මේ ලෝකයට පහළ වෙන්නේ ඊ타ත්ම කලාතුරකින් කියලා. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලෝකයට පහළ වෙලා ඒ ධර්මය අනුව හැසිරෙන ඒ උතුමන් වහන්සේලා තමයි මේ ලෝකයෙන් මේ සියලු ලෝකවලින් නිදහස් වෙන්නේ. එතකොට පින්වත්නි, මේ සසරේ අපි ගමන් කරනකොට මේ සසරේ අපි නොයෙකුත් දේවල් වලට අපි බැඳෙනවා. අපි ග්‍රහණය වෙනවා. අපි අහු වෙනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ කොහොමද? යමකට අපි බැඳෙනවද? ඒ බැඳෙන දේ තුලින් තමයි අපි ප්‍රියමනාප යමකට ඇලෙනවද? ඒ ඇලෙන දේ තුලින් තමයි අපේ ජීවිතයට අපිට දුක එන්නේ කියලා. බුදුරජාණන් දේශනා කළේ රූපං අභිනන්දති දුක්ඛං සෝ අභිනන්දති. ඔබ රූපේද සතුටින් පිළිගන්නේ, ඔබ පිළිගත්තේ දුකයි කියලා දේශනා කළා. විඳීමද ඔබ සතුටින් පිළිගත්තේ, ඔබ පිළිගත්තේ දුකයි කියලායි බුදුරජාණන් දේශනා කළේ. ඔබ සංඥාවද සතුටින් පිළිගත්තේ, භාග්‍යතුන් වහන්සේ දේශනා කළා පිළිගත්තේ දුකයි. ඔබ සංස්කාරයේද සතුටින් පිළිගත්තේ, ඔබ පිළිගත්තේ දුකයි. ඔබ විඥානයේද සතුටින් පිළිගත්තේ දුකයි. අන්න යමක්ද සතුටින් පිළිගන්නේ, භාග්‍යතුන් වහන්සේ දේශනා කළා ඔහුට ඇතිවන්නේ දුකයි කියලා. එතකොට පින්වත්නි, අද අපි මේ ශ්‍රවණය කරන්න බලාපොරොත්තු වෙන්නේ, අපි මේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ බැඳී යාම නිසා දුක් තැති ගැනීම ඇතිවීම ගැන භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු දෙසුම. මේ දේශනාවේ නම උපාදාන පරිතස්සනා සූත්‍රය. උපාදාන කියන වචනේ අපි අහලා තියෙනවනේ. උපාදාන කියන වචනේ සිංහල තේරුම මොකද්ද? බැඳී යාම කියන එක. පරිතස්සනා කියලා කියන්නේ දුක් තැති ගැනීම හට ගන්නවා කියන එක. එතකොට උපාදාන හේතුවෙන් බැඳී යාම නිසා දුක් තැති ගැනීම ඇතිවීම ගැන වදාළ දේශනාව. මේ දේශනාව භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ සවැත් නුවරදී. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා උපාදාන පරිතස්සංච වෝ භික්කවේ දේසිස්සාමි තන් සුනාත සාදුකම් මනසිකරෝත. පින්වත් මහණෙනි, මා ඔබට දැන් බැඳී යාම නිසා දුක් තැති ගැනීම ඇතිවීම ගැන දේශනා කරන්නම්, මනාකොට අහන්න කියලා ඔන්න බුදුරජාණන් වහන්සේ දැන් මේ දේශනාව ආරම්භ කළා. මේ මොකද්ද? බැඳී යාම නිසා දුක් තැති ගැනීම.
දුක් තැති ගන්නවා කියලා කියන්නේ සමහර අය දුකටපත් වෙනවා, තැති ගන්නවා, බය වෙනවා. අනේ මට ප්‍රශ්නයක් වෙයිද දන්නේ මට මොනවා වෙයිද දන්නේ. ඉතින් බය වෙනවා, තැති ගන්නවා. සමහර අය දැන් ඒ දුක දරා ගන්න බැරුව සමහර අය බයටපත් වෙලා ඒ තැති ගැනීම අරගෙන සමහර අය ගඟේ මුහුදේ පයින්නවා, කෝච්චියට බෙල්ල තියෙනවා. ඔය ඔක්කොම දැන් මේ වෙන්නේ ඇයි කියන එකයි භාගතුන්ස දේශනා කරන්නේ. මේ දුක් තැති ගැනීම ඇතිවීම ගැන. ඔන්න භාගතුන්ස දේශනා කතංච භික්කවේ උපාදාන පරිතස්සනා හෝති. පින්වත් මහණෙනි, බැඳී යාමෙන් දුක් තැති ගැනීම ඇතිවන්නේ කොහොමද? ඉද භික්කවේ භික්ඛු අසුතවා පුතුජනෝ අරියාණං අදස්සාවි අරිය ධම්මස් අකෝවිදෝ අරිය ධම්මේ අවිනීතෝ. ඔන්න පින්වත් මහණෙනි, මෙහිලා අසෘතවත් පෘථග්ජනෙක් ඉන්නවා. අසෘතවත් පෘථග්ජන කියන වචනේ තේරුම මොකද්ද? අසෘත කියලා කියන්නේ අහලා නැහැ. මොකද්ද අහලා නැත්තේ? පීස කුළුණ කොහෙද තියෙන්නේ? ඊට පස්සේ ලෝකේ දිගම තාප්පේ කොහෙද තියෙන්නේ? ඇලවෙන කුළුණ කොහෙද තියෙන්නේ? ඒවද? කාල්මැස්සන්ගේ මොනවද තියෙන්නේ? ඒක නෙමෙයි. අහලා තියෙනවා කියලා කියන්නේ. අහලා නැහැ කියලා කියන්නේ. කුමක්ද? භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අහලා නැහැ. ඒ තමයි සතර සතිපට්ඨානය, සතර සම්‍යක්ප්‍රධාන වීරිය, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය. දැන් ඕවට මොකක්ද කියන්නේ? සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා. එතකොට අන්‍ය සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් ගැන දන්නේ. ඊට පස්සේ මේ නවංග ශාස්ත්‍රු සාතන සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ජාතක, ගාථා, අද්භූත ධම්ම, වේදල්ල කියන මේ නවංග ශාස්ත්‍රු ශාසනය ගැන එයා අන්න දන්නේ නැහැ. අහලා නැහැ. ඒ කියන්නේ භාගතුන් වහන්සේගේ චතුරාර්ය සත්‍ය ප්‍රකාශිත ධර්මයේ අහපු නැති නිසා යාට කියන අසුතවා. ඊට පස්සේ පෘතුජ්ජනෝ. ඔන්න පෘථග්ජන කෙනාගේ ඒ ධර්මයේ අහලා නැති පෘථග්ජන කෙනාගේ ස්වභාවය ඊට පස්සේ අපේ භාගතුන් වහන්සේ දැන් දේශනා කරනවා. කොහොමද? අසුතවා පෘතුජ්ජනෝ අරියාණං අදස්සාවි අරිය ධම්මස්සා කෝවිදෝ. ඒ අසෘතවත් පෘථග්ජනය ඔන්න ආර්යයන් වහන්සේලා හඳුනන්නේ නැහැ කියනවා. ආර්ය ධම්මස්ස අකෝවිදෝ ආර්ය ධම්මේ යවනීතු. ආර්ය ධර්මයේ තේරුම් ගන්නට දක්ෂ නැහැ. අකෝවිද කියලා කියන්නේ දක්ෂයි කියන එකනේ. අකෝවිදෝ කියන්නේ දක්ෂ නැහැ කියන එක. ආර්ය ධම්මේ යවනීතු. විනීත කියන්නේ හැසිරෙනවා කියන එකනේ. අවිනීතෝ කියන්නේ ධර්මයේ හැසිරෙන්නේ නැහැ. හැසිරෙන්නේ ආර්ය ධම්මේ යවනීතු. ඒ අසුතවත් පුතජන කෙනා මොකද්ද? ආර්යයන් වහන්සේලා හඳුනන්නේ. ආර්ය ධර්මයේ තේරුම් ගන්නට දක්ෂ නැහැ. ආර්ය ධර්මෙ හික්මෙන්නෙත් නැහැ. සත්පුරුෂාණං අදස්සාවේ. සත්පුරුෂයන් වහන්සේලා හඳුනන්නේ. සත්පුරුෂ ධම්මස්ස අකෝවිදෝ. සත්පුරුෂ ධර්මයේ හික්මෙන්ට දක්ෂ නැහැ. සත්පුරුෂ ධර්මයේ හික්මිලත් නැහැ. අන්න ඒක තමයි කියන අසුතවත් පෘථග්ජනයා කියන කෙනාගේ ලක්ෂණ. එතකොට ආර්යයන් වහන්සේලා දන්නේ කියලා කියන්නේ දැන් එයා මේ භාගතුන් වහන්සේ කියන්නේ කොහොම කෙනෙක්ද? මගේ ශ්‍රාස්තුන් වහන්සේ අරහන් වනසේක, සම්මා සම්බුද්ධ වනසේක, විද්‍යාචරණ සම්පන්න වනසේක, සුගත වනසේක, ලෝකවිදූ වනසේක, අනුත්තර පුරුෂ ධම්ම සාරථී වනසේක, සත්තා දේව මනුස්සානං වනසේක, බුද්ධ වනසේක, භගවා වනසේක වශයෙන් මේ භාගතුන් වහන්සේ ගුණ වශයෙන් දන්නේ යා. බුදුරජාණන්සේ අවබෝධයෙන් සරණ ගිහිල්ලා නැහැ. ඒ ධර්මයේ දන්නේ නැහැ. ඒ ශ්‍රාවක සංඝරත්නය ගැන දන්නේ. ශ්‍රාවක සංඝරත්නය රාග දේශ මෝහ දුරු කරනවා. ඒ දුරු කරන ප්‍රතිපදාවෙන් යුක්තයි. උන්වහන්සේලාගේ ඒකායන ඉලක්කය නිවනයි. උන්වහන්සේලා කරුණාවෙන් යුක්තව භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේම වෙනස් නොකර බුදු බණ ඒ විදිහට භාග්‍යතුන් වහන්සේ දෙසූ විදිහටම දේශනා කරනවා. සාමිච්ච ප්‍රතිපන්නයි. ආහුනේයයි, පාහුනේයයි, දක්ඛිනේයයි, අංජලි කරණීයයි, අනුත්තරම් පුඤ්ඤක්කෙත්තන් ලෝකස්සවන ලෝට සිතන උතුම් පිංකතයි කියලා අන්න එයා දන්නේ නැහැ. ඒ දන්නේ නිසා අන්න සමහර අය බුදුරජාණන්සේට බයිනවා. දැන් මේ අසෘතවත් පෘථග්ජනියව තමයි දැන් අපි අහලා තියෙනනේ ආර්ය උපවාද කියලා. ආර්යයන් වහන්සේලාට ගරහනවා කියලා. දැන් තෙරුවන්ට ගරහන්නේ. එතකොට තෙරුවන්ට ගරහලා ඒ පව් රැස් කරගන්නේ කොහොමයිද? ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකෙක් අතින් වෙන්නේ නැහැ ඒක. බුදුරජාණන් සරණ ගියපු කෙනෙක් අතින් වෙන්නේ නැහැ ඒක. ශ්‍රාවකින් වහන්සේ නමක් අතින් වෙන්නේ නැහැ. පෘථග්ජනියව අතින් තමයි වෙන්නේ. බුදුරජාණන්සට මේ කවි හදනවා, බොරු කුණු හරප කවි හදනවා. දැන් භාග්‍යතුන් වහන්සේලාත් කවි තියෙනවනේ හදලා ලස්සන බුදුගුණ කවි ඒව නෙමෙයි. ගරහන විදිහට කවි හදනවා. ගරහන විදිහට කතා කරනවා. ගරහලා කතා කරනවා. ඒ අසුතවත් පුතඥයින් හැටි යන්න අරියාණං අදස්සාවි. ආර්යයන් වහන්සේලා දන්නේ. සංඝයා ගැන දන්නේ නැහැ. සංඝ කල්ලිකීක දැන් මේ ඔය ඊයේ පෙරේද බැන ගියේ සමහර අය. ඒ පුතඥයෝයි. ඒතර සංඝයාට බනිනවා. මේ පුතඥයින් හැටි. උපත කොහෙද? සතර පායි නිරේ. ඔන්න අසුතවත් පුතඥයා හැටි. ඔන්න මේ පුතඥයා ඒ පුතඥන පුද්ගලයා කල්පනා කරනවා කියනවා මෙහිම.
කොහොමද මේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන වලට මොනවද කියන්නේ? පංච උපාදානස්කන්ධය කියලානේ. මේ පංච උපාදානස්කන්ධය. උපාදාන කියන වචනේ තේරුම මොකද්ද? බැඳී යනවා. ඊට පස්සේ පංච උපාදාන ස්කන්ධ. ස්කන්ධ කියලා කියන්නේ කාලයත් අවකාශයත් අතර පැවැත්ම. කාලයට අයිති වෙනවනේ තුනක්. අතීතේ නිරුද්ධ වී ගිය. ඔන්න අතීතේ. වර්තමානයේ හටගෙන තියෙන වර්තමානයේ. අනාගතයේ තාම හට නොගත්. ඔන්න කාලය. අවකාශය තමයි අපි අහලා තියෙන්නේ ආධ්‍යාත්මික වේවා, බාහිර වේවා, හීන වේවා, ප්‍රනීත වේවා, ඕලාරික වේවා, සියුම් වේවා, දුර වේවා, ළඟ වේවා ඔන්න අවකාශය. එතකොට ওই විදිහට කාලයත් අවකාශයත් අතර පවතින රූපයට උපාදාන කිව්වේ බැඳී යනවනේ. බැඳී යාමට කියවන්නේ රූප උපාදානස්කන්ධය කියලා. එතකොට රූප උපාදානස්කන්ධය කියුවේ මොකද? සතර මහා ධාතුත්. රූපය කියුවේ මොකද? සතර මහා ධාතුත්. සතර මහා ධාතුන්ගෙන් හටගත්ත දෙයටනේ රූපය කියලා කිව්වේ. එතකොට ඔය කාලයත් අවකාශයත් අතර පවතින පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා ධාතුත් ඔය සතර මහා ධාතුන්ගෙන් හටගත්ත අන්නේ රූපයට බැඳී යනවද? අන්න ඒකට කියනවා රූප උපාදානස්කන්ධය කියලා. එතකොට අන්න අසෘතවත් පෘථග්ජනයා මොකද කියන්නේ? කරන්නේ කියනවා ඒ අසෘතවත් පෘථග්ජනේ ඒ නිසා වූ සතර මහා ධාතුන්ගෙන් හටගන්නා වූ රූපය ආත්මයක් වශයෙන් අන්න මූලාවෙන් දකින්නවා කියලා කියනවා. ආත්මය කියන්නේ මොකද්ද? ආත්මය කියන වචනයට විරුද්ධ වචනේ මොකද්ද? අනාත්මයි කියන එක. අනාත්මයි කිව්වේ මොකද්ද? තමාගේ වශයෙන් පවත්වා ගන්නට බෑ. ඒකනේ ඒක සිංහල තේරුම අනාත්මයි කියන වචනේ. ඒකට ආත්මයි කියේ මොකද්ද? තමාගේ වචනේ තමාගේ වශයෙන් පවත්වා ගන්න පුළුවන් කියන එක. තමාට ඕන විදිහට හසුරවන්න පුළුවන්. ආත්මයි. අනාත්මයි කිව්වේ තමාගේ වශයෙන් පවත්වා ගන්න බෑ. එතකොට අසුද්ධවත් පෘථග්ජනයා කොහොමද කල්පනා කරන්නේ? අර සතර මහා ධාතුන්ගෙන් හටගත්ත රූපේ ආත්මයක් විදිහට. ඒ කියන්නේ සතර මහා ධාතුන්ගෙන් සතර මහා ධාතුත් හටගත්ත ඒ රූපය තමාගේ වශයෙන් පවත්වා ගන්න පුළුවන් කියලා අන්න එයා කල්පනා කරනවා. එතකොට සතර මහා ධාතු කියේ මොනවද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ. එතකොට ඔය පඨවි, ආපෝ, තේජෝ, වායෝ වලින් හැදිච්ච රූපේ තමයි අන්න වශයෙන් පවත්වා ගන්න. ඒ කියන්නේ පඨවි ධාතුව තමාගේ වශයෙන් පවත්වා ගන්න පුළුවන්. ආපෝ ධාතුව තමාගේ වශයෙන් පවත්වා ගන්න පුළුවන්. වායෝ ධාතුව පුළුවන්. තේජෝ ධාතුව පුළුවන්. ඒකෙන් මොකද පඨවි ධාතු කිව්වේ තව විදිහට අපි කතා කරොත් මේ කේස් දැන් රූප උපාදානස්කන්ධය ගැන කතා කරන්නේ. එතකොට මොකද රූප උපාදානස්කන්ධේ පඨවි ධාතු විදිහට දේශනාවේ තියෙන්නේ කොහොමද? භාගතුන දේශනා කළ කේස්, ලොම්, නියපොතු, දත්, සම, මස්, නහර, ඇට, ඇටමිදුළු, වකුගඩු, හදවත, අක්මාව, දලඹුව, පෙනහලු, කුඩා බඩවැල, මහ බඩවැල, ආමාශය, හිස් මොළ, අසුචි. ඔයිට අමතරව මේ ශරීරය තව ගොරෝසු තද ගතියේ ස්වභාවයෙන් යුතු පොළොවට පස්වල යන ස්වභාවයෙන් දේවල් දේ ඔක්කොම පඨවි ධාතු. පොළොවට පස්වල යන දේවල්. එතකොට ඒ දේ යා මොකද කරන්න කියනවා? ආත්මයි. තමාගේ වශයෙන් පවත්වා ගන්න පුළුවන් කියලා. මේ කේස් ටික තමාගේ වශයෙන් පවත්වා ගන්න පුළුවන්. මේ ලොම් ටික තමාගේ වශයෙන් පවත්වා ගන්න පුළුවන්. මේ වකුගඩු, හදවත, අක්මාව, මේ හැම දැන් එක එක බියුටි සැලූන් වලට යන්නේ, එක එක දේවල් වලට ගාන්නේ, එක එක ක්‍රීම් ගාන්නේ, ලක්ස් ගාන්නේ, ෆෙයාර් ඇන්ඩ් හැන්ඩ්සම් ගාන්නේ. දැන් ඔක්කොම හදන්නේ මේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ස්වභාවයට අයිති දේ නිට්ටය සුඛය ආත්මය කරගන්නනේ. හිතන්නේ එහෙම විදිහට නිට්ටය සුඛය ආත්මය කියලා. සත්‍ය කුමක්ද? අනිත්‍ය, දුකයි, අනාත්මයි. ඔන්න පඨවි ධාතු. ඊට තේජෝ ධාතු. ඊට පස්සේ ආපෝ ධාතු. ආපෝ ධාතුව බුදුරජාණන් දේශනා කළේ කොහොමද? මේ ශරීරයේ තියෙන පිත, සෙම, සැරව, ලේ, දහඩිය, තෙල් මන්ද, කඳුළු, වුරුණු තෙල්, කෙල, සොටු, සඳ මිදුළු, මූත්‍රා. ඔය විදිහට මේ ශරීරයේ තව වැగిරෙන ස්වභාවයක දේවල් දේශියල තාපෝ ධාතු. එතකොට ඒ ඔක්කොම එයා කල්පනා කරනවා කියන අසුර්ත පුතඥය ආත් දැන් රූපේ ආත්ම වශයෙන් ගන්නේ. රූපේ කියන්නේ මොකද? සතර මහා ධාතුන් හටගත වේ. සතර මහා ධාතු කියන්නේ මොකද? පඨවි ධාතු. දැන් කතා කළා. ආපෝ ධාතු. දැන් මේ කතා කරා. ඒ ඔක්කොම ආත්මයි. ඒ කියන්නේ මොකද? තමාගේ වශයෙන් පවත්වා ගන්න පුළුවන්. එතකොට ඒකනේ සමහර වෙලාවට ලෙඩ වෙනකොට දැන් ඔන්න රූපේ දැන් මේ රූපේ ලෙඩ වෙනවා. එතකොට ලෙඩ වෙනකොට සමහර හිතන්නේ ඒකනේ මම ලෙඩ වෙන්න එපා. අනේ මට මේ ලෙඩවීම කරා නොපෙමිණෙන්නේ නම් කොතරම් හොඳද? දැන් තියෙන්නේ එහෙම දේශනාවේ.
ව්‍යාධි ධම්මානං ආවුසෝ සත්තානං ඒවං ඉච්ඡා උප්පජ්ජති. මේ සසරේ යන මේ සත්වයාට කැමැත්තක් ඇති වෙනවා කියන මේ ව්‍යාධි දුක, මේ ලෙඩවීමේ දුක අනේ මං කරා එන්නේ නැත්තම් කොපමණ හොඳද? අහෝ අතම යන්න මං කරා එන්නේ නැත්තම් කොපමණ හොඳද? මේ දේ මගේ වශයෙන් පවත් ගන්න බැරි වීම නිසායි අන්නයට තේරෙන්නේ මේක මේ විදිහට වෙන්නේ කියන එක. එයා හිතන්නේ මේ ලෙඩවීම කියන එක අනේ මගේ වශයෙන් පවත් ගන්න පුළුවන් කියන එක. ඒ නිසා අන්න අර විදිහට එයා හිතනවා. නමුත් ඒකෙම වෙන්නේ ඇයි? අනාත්ම ස්වභාවයෙන් යුක්තයි. කිතුවේ කොහොමද ආත්මයි? එතකොට ඔන්න ආපෝ ධාතු. එතකොට තේජෝ ධාතු ඊළඟට. ඒ තමයි මේ ශරීරයේ සාමාන්‍යයෙන් හටගන්න උණුසුම. ඊට පස්සේ මේ අපි කාපු බීපු දේවල් දිරවන්න පාචක චේතෝ ධාතුව. දිරවන්න උපකාර වෙන උණුසුම. ඊට පස්සේ වයසට යෑම පිණිස ජරා ජීර්ණ වෙන්න උපකාර වෙන උණුසුම. ඊට පස්සේ සන්තප්පති ජිරීයති පරිඩහයති විශේෂයෙන් හට ගන්නා උණුසුම. ඊට පස්සේ පාචක අර කිව්වේ අසිත පීත කායිත සායිත අපි කාපු බීපු දේවල් රස විඳපු දේවල් දිරවන්න උපකාර වන උණුසුම. එතකොට තේජෝ ධාතුව. එතකොට මෙයා ඔක්කොම හිතන්නේ ඔක්කොම තමාගේ වශයෙන් පුළුවන් පවත ආත්මයි. ඒ රූපේ ආත්ම වශයෙන් ගන්නවා. ඊට පස්සේ වායෝ ධාතුව උද්දංගමා වාත උගුරට එන වාතේ අදෝගමා වාත පිටපසින් පිට වෙන වාතේ කුජ්ජුෂය ආවාස කුස තුල තිබෙන වාතේ අං කොට්ඨාසය ආවාස මේ ශරීරයේ තැන තැන තිබෙන වාතේ අංගමංගාන සොරණ වාත මේ ශරීරය එහා මෙහා දුවන වාතේ ආස්වාස වාතේ ප්‍රස්වාස වාතේ මේ ඔක්කොම දැන් ආත්මයි. දැන් රූපේට නැති සතර මහා ධාතුන් හටගත දෙන්නේ. ඒක රොයි ටික තමයි ඇති වෙන්නේ. ඕව තමයි එයා අන්නේ තමාගේ වශයෙන් පවත්ත ගන්න පුළුවන් කියලා ගන්න. එතකොට ඒ රූපේ තමාගේ වශයෙන් ආධ්‍යාත්මික රූපේ විදිහට ගත්තොත් ඒ ටික ගන්නවා. එයා ওই විදිහට බාහිර රූපත් ගන්නවනේ. ඒ ටිකත් පුළුවන් කියලා. හීන ටිකත් ගන්නවනේ. හීන රූප, ප්‍රනීත රූප, දුර තියෙන රූප, ළඟ තියෙන රූප ඔක්කොම ගන්නවා යාන්න. තමාගේ වශයෙන් පවත්ත ගන්න පුළුවන් කියලා. ඒ දුර වේවා, ළඟ වේවා, ආධ්‍යාත්මිකවා, හීන වේවා, ප්‍රනීත වේවා, ඒ හැම රූපයක තියෙනවද? පඨවි ධාතු, පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන්ගේ පැවැත්මක්. එතකොට ඒ ඔක්කොම අන්නේ ආත්මය කියලා ගන්නවා කියන එක රූපේ ආත්ම වශයෙන් ගන්නවා. ඔන්න ඒ විදිහට අරන් ඉන්න නිසා එයාට අන්න දුක් තැති ගැනීම පීඩා එනකොට ප්‍රශ්න එනකොට ඒ හේතුන් ඒ බැඳී යාම නිසා ඔය ආත්ම සංඥාවෙන් බැඳී යාම නිසා අන්න එයා දුක් තැති ගැනීම පීඩාවන්ටපත් වෙනවා කියනවා. බලන්න ඒක නෙමෙයි දැන් ඉන්නේ. දැන් අර විදිහට ලෙඩ වෙනකොට අන්න එයා දුකටපත් වෙනවා නේ වෙන්න එපා. මං තව මගේ ග්‍රැජුවේට් එක කරලා ඉවර නෑ. මම තව ඉස්කෝලේ යන ළමෙක්. මම තාම තරුණ වයසක කෙනෙක්. අනේ මෙහෙම අකල් මරණ සිදු නොවේවා. දැන් එයා හිතන්නේ මේක ආත්ම කරගන්න පුළුවන්. තරුණ අය මැරෙන්න බෑ කියලා හිතන්නේ. මැරෙනවනේ. අනාත්මයි. ඊට පස්සේ අනේ මම දැන් මගේ තව මේ ළමයිට ගෙවල් දොරවල් හදලා දීලා නෑ පොඩි උන් ටික බඳලා දීලා නෑ තව. අනේ මං විතරයි මෙයාලට සලකන්නේ ඉන්නේ එකම අම්මා, එකම තාත්තා මං විතරයි. එතකොට යාළ දුක් වෙනවන්නේ. ඒ බැඳී යාම නිසා තැති ගැනීම වලටපත් වෙනවා. අනේ මේ නිසා මොනවා වෙයිද දන්නේ නෑ. මගේ ළමයි අනාථ වෙයිද දන්නේ නෑ. ගග හිතන්නේ අම්මලා. දැන් ඒ විදිහට වුණානේ අර නකුල පිට ගෘහපතිතුමයි නකුල මාතා නකුල පිතා. නකුල පිතා ලෙඩ වෙලා ඉන්නකොට නකුල පිතා හිතනවා අනේ මගේ ඇවෑමෙන් පස්සේ මගේ බිරිඳ මොනවා කරගනීද දන්නේ නැහැ. අනේ මෙයාලා මේ තැති ගැනීම වලටපත් වෙයි දුකට පීඩාවටපත් වෙයිද දන්නේ නැහැ. මම තමා කණ්ඩ බොණ්ඩ හම්බ කරලා දුන්නේ. මෙයා වෙන මිනිහෙක් එක්ක යයිද දන්නේ නැහැ. ඊට පස්සේ නකුල මහතා කියනවනේ ස්වාමීනි ඔබ බය වෙන්න එපා. මම එහෙම වෙන මිනිහෙක් පිටිපස්සේ යන්නේ නැහැ කියනවා. මට කුලී වැඩක් කරලා මේ ළමයිට කන්න බොන්න දෙන්න පුළුවන් කියන. කවුද මේ අනාගාමී කෙනෙක් කියන්නේ? එතකොට අන්න බැඳීම නිසා දුක් තැති ගැනීම ඇති වෙනවා කිව්වේ ඒකයි. හිතන්න එපා කියනවා එහෙම. ඊට පස්සේ ඔන්න මේ අසුතවත් පෘතජ්ජන කෙනා ඊළඟට හිතනවා කියනවා කොහොමද දැන් රූපේ ආත්මයි කියලානේ. ඊට පස්සේ ඒ කෙනා හිතනවා කියනවා එක්කෝ මුලාවෙන් දකින්නේ ආත්මය රූපයෙන් හැදිච්ච එකක් කියලා. මේ ආත්ම ස්වභාවය කියන්නේ තමාගේ වශයෙන් පවත්ව ගන්න පුළුවන් ස්වභාවය හැදිලා තියෙන මේ තමාගේ වශයෙන් පවත්ව ගන්න පුළුවන් එක හැදෙන්නේ මේ ස්වභාවයේ තියෙන්නේ මේ සතර මහා ධාතුන්ගෙන් පැවැත්ම නිසා තමයි කියලා මේ ආත්ම ස්වභාවය තියෙන්නේ කියලා කෙනෙක් හිතනවා කියන ඊළඟට. ඒ නිසා බැඳීම් වලටපත් වෙනවා කියනවා. ඒකනේ දැන් සමහර වෙලාවට කියන්නේ අනේ අපි උපන් නිසා මේ ඔක්කොම වෙන්නේ. ඒ නිසා අපි මේ යන්න ඕන. එයා හිතන්නේ මේ රූපේ හටගත්ත නිසා තමයි මේ ආත්ම සංඥා වෙන්නේ කියලා. මේ තමාගේ වශයෙන් පවත්වා ගන්න පුළුවන් කියලා.
ඒතර සමහර අය හිතන්නේ ඒකනේ මේ ඔක්කොම අයින් කරලා දැම්මට පස්සේ ස්ථීර වූ තැනකට යනවා කියලා. ඒ දෘෂ්ටි වලටපත් වෙන්නේ. උච්ඡේද දෘෂ්ටියට සාස්ත්‍ර දෘෂ්ටි වලටපත් වෙන්නේ යන්නේ ඒකයි. ස්ථීරයි. එයාපත් වෙන්නේ යන්නේ ඒකයි. එයා හිතන්නේ මේ සතර මහා ධාතුගේ ක්‍රියාවලිය තුල තමයි මේ සතර මහා ධාතු ටික නිසා තමයි මෙන්න මේ ආත්ම සංඥාව තියෙන මේ තමාගේ වශයෙන් පවත්වා ගන්න පුළුවන් කියලා. ඒකට මේ ජීවිතේ මරණයට පස්සේ ආය ජීවිතයන්නේ අපි ස්ථිරයි. ඒතර දෘෂ්ටි වලට යන්නේ ඒකයි. අපි දෙවියන් වහන්සේ අතර අපි සෝසේ වැජඹෙනවා කියලා හිතන්නේ ඒකයි. එයා හිතන්නේ මේ සතර මහා ධාතු තුල තමයි මේ ආත්ම සංඥාව තියෙන්නේ කියලා. ওই විදිහට මේ අසුතව පුතඥය බෙන්දලා යනවා කියනවා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අසුතව පුතඥය හිතනවා කියනවා කොහොමද? එහෙම නැත්තම් එක්ක එයා මුලාවෙන් දකින්නවා කියනවා. මොකද්ද? ආත්මයේ තුල තමයි මේ රූපේ තියෙන්නේ කියලා. ආත්මය කියන තුල මේ තමාගේ වශයෙන් පවත්වා ගන්න පුළුවන් ස්වභාවය තුල තමයි මේ සතර මහා ධාතුන් හටගත්ත මේ රූපයේ තියෙන්නේ කියලා. ඒ කියන්නේ ආත්මය කියන ස්වභාවය තමාගේ වශයෙන් පවත්වා ගන්න පුළුවන් ස්වභාවය තුල තමයි අන්න මේ පඨවි ධාතුව ඒකාන්තයෙන්ම තියෙන්නේ. ඒකේ වෙනසක් නැහැ. ඊට පස්සේ මේ ආපෝ ධාතුව තියෙන්නේ. මේ තේජෝ ධාතුව වල පැවැත්ම තියෙන්නේ. මේ වායෝ ධාතුව වල පැවැත්ම මේක වෙනස් වෙන්න බෑ. මේක සදාකාලිකයි. අන්න ඒකද දැන් අර දෘෂ්ටි වලට යනවා කිව්වේ. දැන් අරකේද උච්ඡේද දෘෂ්ටියට යනවා. මේකේද සාස්ත්‍ර දෘෂ්ටිය. හැමදාම එක ලෙස තියෙනවා. සාස්ත්‍රතයි. ඒ තුලනේ තියෙන්නේ. ඒකට න්‍යායයි ආත්ම සංඥාව තුලට න්‍යායයි තියෙන්නේ. ඒකට අන්නේ ඒ විදිහට බැඳිලා යනවා. වහුවෙලා යනවා. ඒ දෘෂ්ටියට. ඊළඟට අසුතවත් පෘථග්ජනයා ඊට පස්සේ හිතනවා කියනවා කොහොමද? ඒ තමයි මේ රූපේ තුල තමයි ආත්ම සංඥාව තියෙන්නේ කියලා. දැන් කලින් කිව්වේ ආත්මය තුල රූපේ තියෙනවා. දැන් කියන්නේ රූපේ තුල තමයි මේ පඨවි ධාතුව තුල තමයි ආත්මය තියෙන්නේ. ආපෝ ධාතුව තුල තමයි ආත්ම ස්වභාවය තියෙන්නේ. තමාගේ වශයෙන් පවත්වා ගන්න පුළුවන් එක තියෙන්නේ. වායෝ ධාතුව තුල තමයි මේ ආත්ම ස්වභාවය තියෙන්නේ. එතකොට ඒකනේ සමහර අය කියන්නේ මේ පඨවි ආපෝ තේජෝ වායෝ දැන් මේ ඇහැ ගලවලා දැම්මම ප්‍රශ්න ඉවරයි. කන ගලවලා දැම්මම ප්‍රශ්න ඉවරයි කියලා හිතන්නේ සමහර අය ඒකනේ. නමුත් එහෙම ප්‍රශ්න ඉවර වෙන්නේ නැහැනේ. ඇයි මේකේ මේ ඇස කන නාසය දිව කය කියන මේ ආයතන වලට පිළිසරණ මොකද්ද? මනසයි කියනවා. දැන් දේශනාවේ තියෙනනේ මනසෙන් තමයි මේ ඔක්කොම ඊතුරු කන නාසය දිව කය ඔක්කොම ක්‍රියාත්මක කරවන්නේ මනසින්. සිත මුල් වෙන්නේ. ඊතුරු සිතට පිළිසරණ මොකද්ද කියන භාගතුන 100යි කියනවා. ඊතුරු ඇහැ ගලවලා දැම්ම කියලා ප්‍රශ්න ඉවරයක් වෙන්නේ නැහැ. දැන් කට්ටිය හිතන්නේ ඒක තමයි. රූපේ තුල ආත්මය තියෙනවා කියන අය ඒ විදිහට හිතනවා. එහෙනම් රූපයේ තුලනේ ආත්මය තියෙන ආත්ම සංඥාව අයින් කරන්න නම් රූපය අයින් කරලා පොම් ප්‍රශ්නේ හරි. ආත්මයක් නැහැ නේද? එතකොට ඒ රූපේ තුලනේ ආත්මය තියෙන්නේ. අන්න දෘෂ්ටි මේව ඔක්කොම. ඒතර ඒ හේතුව ඉන්න නිසා අන්නේ අපි දුක් පීඩා තැත ගැනීම වලට පත් වී යනවා කියන භාගතුන් වහන්සේ. කවුද හැබැයි එහෙම පැති ගැනීම වලට ඒ විදිහට හිත ලක් වෙන්නේ? අන්න කියන අසුතවත් පුතඥයා කියන. ඊට පස්සේ විඳීමත් ওই විදිහයි කියන භාගතුන් වහන්සේ. දැන් වේදනාව භාගතුන් වහන්සේ දේශනා කළේ පංච උපාදානස්කන්ධේ 6 ආකාරයෙන්යි. ඒතර පංච උපාදානස්කන්ධ කියන්නේ උපාදාන කියලා කිව්වෙ මොකද්ද? ග්‍රහණය වෙනවා, බැඳී යනවා. ස්කන්ධ කිව්වෙ මොකද්ද? අර වගේම කාලය අවකාශය අතර පැවැත්මක්. වේදනාවෙත් තියෙන විඳීම් වලත්. අතීතයේ නිරුද්ධ වී ගිය, වර්තමානයේ හටගෙන තියෙන, අනාගතයේ තවම හට නොගත්. ස්කන්ධ කිව්වෙ කාලය. එතකොට අවකාශය කිව්වෙ ආධ්‍යාත්මික තමායයි සලකන විඳීම්. ඊට පස්සේ බාහිරයේ සලකන විඳීම්, හීනයේ සලකන වේදනාව, ප්‍රනීතයේ සලකන වේදනාව, දුරයේ සලකන වේදනාව, ළඟයේ සලකන වේදනාව. ඕලාරිකං වා සුකුමං වා ගොරෝසුයේ සලකන, ඊට පස්සේ සියුමේ සලකන විඳීම්. ඒ ඔක්කොම ඔය විදිහට කාලයත් අවකාශයත් අතර පවතින සයාකාර වේදනාව කෙරේ ඇසේ ස්පර්ශයෙන් හට ගන්නා විඳීමට, කනේ ස්පර්ශයෙන් හට ගන්නා විඳීම, නාසයේ ස්පර්ශයෙන් හට ගන්නා විඳීම, දිවේ ස්පර්ශයෙන් හට ගන්නා විඳීම, කායේ ස්පර්ශයෙන් හට ගන්නා විඳීම, මනසේ ස්පර්ශයෙන් හට ගන්නා විඳීම. ඔය සයාකාර විඳීම කාලය අවකාශය අතර පවතින ඔය සයාකාර වූ විඳීම් වලට අන්නය බැඳී යනවා. වේදනා උපාදාන ස්කන්ධය කිව්වේ ඒකයි. එතකොට මේ විඳීම් අන්න අරගෙන අර වගේම තමයි රූපේ වගේම තමයි. මේ ඇසේ ස්පර්ශය, කනේ ස්පර්ශය, නාසයේ ස්පර්ශය, දිවේ ස්පර්ශය, කයේ ස්පර්ශය, මනසේ ස්පර්ශය අන්න ආත්මයි. මේ ඔක්කොම තමාගේ වශයෙන් පවත්වා ගන්න පුළුවන් කියලා හිතනවා. ඒ කියන්නේ ඇසේ ඇතිවන යම් විඳීමක් ඇද්ද මොනවද? ඒ ඇසේ ස්පර්ශයෙන් හටගන්නේ එක්ක සැපක් වේවා.
එක්ක දුක් විඳීම වේවා, එක්ක මධ්‍යස්ථ විඳීම මේක තමාගේ වශයෙන් පවත්වා ගන්න පුළුවන්. මේ සැප විඳීම ඒකාන්තයෙන්ම නිට්ටය වෙනස් වෙන්නේ නැහැ. මේක ඒකාන්තයෙන්ම සැපයක්. දුකට අයිති නැහැ. මේක ඒකාන්තයෙන්ම අනාත්ම නැහැ. තමාගේ වශයෙන් ඒ ආත්මයි කියලා අන්‍යය ගන්නවා. වේදනාව ආත්ම ලෙස ගන්නවා. ඊට පස්සේ යා මොකද? ඔය සයාකාර විඳීම දැන් දෙවෙනි එක කොහමද අසුතව පුතඥය විඳීමෙන් හැදිච්ච එකක් තමයි ඔය කියන ඇසේ ස්පර්ශයෙන් ඇතිවන වේදනාවෙන්, කනේ ස්පර්ශයෙන් ඇතිවන විඳීමෙන්, නාසයේ ස්පර්ශයෙන් ඇතිවන විඳීමෙන්, කයේ ස්පර්ශයෙන් ඇතිවන විඳීමෙන්, මනසේ ස්පර්ශයෙන් ඇතිවන විඳීමෙන් හැදිච්ච එකක් තමයි මෙන්න මේ ආත්මය කියලා හිතනවා. ආත්මීය ස්වභාවය හැදිච්ච එකක්. ඒක්කු නැත්තම් එයා හිතනවා කියනවා කොහොමද මේ ආත්මය තුල තමයි මේ තමාගේ වශයෙන් පවත්වා ගන්න පුළුවන් ස්වභාවය තුල තමයි මේ සයාකාරෝ විඳීම් තියෙන්නේ. ඇසේ ස්පර්ශයෙන් හට ගන්නව එක්ක සැප වේවා දුක් වේවා මධ්‍යස්ථ විඳීම තියෙන්නේ. කනේ ස්පර්ශයෙන් හට ගන්නව සැප වේවා දුක් වේවා මධ්‍යස්ථ විඳීම තියෙන්නේ. නාසයේ ස්පර්ශයෙන් හට ගන්නව සැප වේවා දුක් වේවා මධ්‍යස්ථ විඳීම තියෙන්නේ. දිවේ ස්පර්ශයෙන් හට ගන්නව සැප වේවා දුක් වේවා මධ්‍යස්ථ වේවා විඳීම තියෙන්නේ. ඊට පස්සේ කාය ස්පර්ශයෙන් හට ගන්නව සැප වේවා දුක් වේවා මධ්‍යස්ථ වේවා විඳීම තියෙන්නේ. මානසික ස්පර්ශයෙන් හට ගන්නව සැප වේවා දුක් වේවා මධ්‍යස්ථ වේවා මේ විඳීම තියෙන්නේ. කොහොමද? ආත්මය තුලයි. ආත්මය තුල තමයි තමාගේ වශයෙන් පවත්වා ගන්න පුළුවන් ස්වභාවය තුල තමයි මේක තියෙන්නේ. ඒ නිසා මේක සදාකාලිකයි වෙනස් වෙන්නේ නැහැ කියලා හිතනවා. ඊට පස්සේ යන භාගතුන් වහන්සේ දේශනා කරන මොකද්ද? ඒ අසුරතවත් පුරජ්ජනේ එක්ක නැත්තම් හිතනවා කියනවා කොහොමද? මේ විඳීම තුල තමයි මේ ආත්ම ස්වභාවය තියෙන්නේ. මේ සයාකාරු විඳීම් තුල තමයි දැන් ඉස්සලා කිව්වේ ආත්මය තුල විඳීම දැන් විඳීම තුල ආත්මය. මේ සයාකාරු විඳීම් තුල තමයි මේ ආත්මය තියෙන්නේ කියලා. එතකොට ආත්ම සංඥාව අයින් කරන්න නම් අන්න කෙනෙක් ආත්ම සංඥාවෙන් නිදහස් වෙන්න නම් කෙනෙක් කියන්නේ විඳීම අයින් කළා දාපුවම ඉවරයි. වේදනාවන් කෙරෙහි නොයලලා හිටියාම ඉවරයි. එහෙම වෙන්නේ නෑනේ. ඒ තුලක් තියෙනවා සැප විඳීමක් ආයේ. ඒකටත් ඇරෙනවා. ඉතින් ඔක්කොම සියුම්. එතකොට මේ සැප වේදනා ඔක්කොම අයින් කළා දෙම නම් ප්‍රශ්නේ හරිනේ. දුකක් එන්නේ නැති වෙන්න විදිහට අපි කටයුතු කරන ප්‍රශ්නේ හරිනේ. වෙන්නේ ඒක හේතුඵල දහම කරනු යන දෙයක්. එතකොට එයා හිතුවේ කොහොමද මේ විඳීම තුල තමයි ආත්මය තියෙන්නේ. මේ ඇසේ වේදනාව, කනේ, නාසයේ, දිවේ, කයේ, මනසේ කියන ඒ විඳීම් තුල තමයි අන්නේ ආත්මය තියෙනවා කියලා හිතුවේ. ඒ හිතුවේයි අර හේතුඵල දහම කෙරෙහි අවබෝධය නැති නිසා. එතකොට මේ ඔක්කොම මේ විදිහට ආත්ම සංඥාව තුල හැමෝම අහුවෙන්නේ ඇයි? අර මේ හේතුඵල දහම කෙරෙහි අවබෝධයක් නැති නිසා. හේතුඵල දහම කිව්වේ මේක හේතුන් නිසා හට කරගෙන හේතු නැතිවීම නැති වෙනවා යන ස්වභාවයෙන් යුක්තයි කියන අවබෝධය නැති නිසා. අනේ මේ සතරාකාරයෙන් මේ රූපය ගැන වේවා, විඳීම ගැන වේවා, සංඥාව ගැන වේවා, සංස්කාරය ගැන වේවා, විඥානය ගැන වේවා අහුවෙලා යනවා. එතකොට හේතුඵල දහම යමෙක් නෝනින් විමසමින් මේ විදිහට ඉන්නවා නම් එතකොට හේතුඵල දහම තුල තියෙන්නේ මොකද්ද? හේතුඵල දහම තුල යා විමසන්නේ ආර්ය න්‍යාය මුල් කරගෙනනේ. ආර්ය න්‍යාය කිව්වේ මොකද්ද? ඒ තමයි මේ ඇතිකල්හි මේ ඇතිවීමස්මින් සති ඉදං හෝති. ස්පර්ශයේ ඇතිවීමෙන් තමයි අන්න විඳීම ඇති වෙන්නේ. පස්සපච්චය වේදන එහෙමනේ තියෙන්නේ. එතකොට මේ කාලයේ අවකාශය අතර පවතින මේ ඔක්කොම විඳීම්. ඒ කියන්නේ මේ කාලයේ අවකාශය කියලා කිව්වේ ආධ්‍යාත්මික වේවා, දුර වේවා, ළඟ වේවා, හීන වේවා, ප්‍රනීත වේවා, සියුම් වේවා, ගොරෝසු වේවා මේ ඔක්කොම අවකාශයනේ. කාලය කිව්වේ අතීතේ නිරුද්ධ වී ගිය, වර්තමානයේ හටගෙන තියෙන. අනාගතයේ තාම හට නොගත්. ඔය කාලය. එතකොට කාලයේ අවකාශය අතර පවතින මේ ඇසේ, කනේ, නාසයේ, දිවේ, කයේ, මනසේ මේ සියලු විඳීම් හටගන්නේ කොහොමද? ස්පර්ශයෙන් මුල්ලලානේ. ඒකනේ ඇසේ ස්පර්ශයෙන් හටගත්තා විඳීම කියලා කිව්වේ. ඇසේ විඳීම කියන එක කියන්න කලින් භාගතුන දේශනා කළ ඇසේ ස්පර්ශයෙන් හටගත්තා විඳීම. ඒතකොට ස්පර්ශය කියන්නේ මොකද්ද? කරුණු තුනක එකතු වන්නේ. තින්නං සංගති පස්සෝ. ඒ තමයි ඇසයි, රූපයයි, ඇසේ විඤ්ඤාණය. ඔය කරුණු තුනේ එකතුව. ඒ එකතුවට තමයි කිව්වේ භාගතුන තනි වචනේ ඇසේ ස්පර්ශය කියලා. කනයි, ශබ්දයයි, කනේ විඤ්ඤාණයයි. ඔය තුනේ එකතුවට අන්න පොදුවේ කියනවා කනේ ස්පර්ශය. නාසයයි,
ගඳ සුවඳයි විඥානයයි. ඒ තුනේට කියනවන්න නාසය ස්පර්ශය. ඊට පස්සේ දිවයි රසයයි දිව්‍ය විඥානය. ඔය තුනට පොදුවේ කියනවා දිව්‍ය ස්පර්ශය කරුණු තුනේ එකතුව. ඊට පස්සේ කයයි පහසයි කය විඥානය. ඔය කරුණු තුනේ එකතුවට අන්න කියනවා තනි වචනයක් කය ස්පර්ශය. මනසයි අරමුණුයි මනසේ විඥානය. ඔය කරුණු තුනේ එකතුවට මනසේ ස්පර්ශය. එතකොට ඔය ස්පර්ශ මූල වෙලා තමයි මනස මුල් කරගෙන කාලය අවකාශය අතර පවතින සියලු විඳීම් හටගන්නේ. එතකොට ඔය ස්පර්ශය යන්න අනිත්‍ය කියලා යමෙක් විදර්ශනා කරන ඕනින් ඉමසනවාද? ඉමස්මින් සති ඉදං හෝති. මේ ඇති කල්හි මේ ඇතිවේ. ස්පර්ශය ඇති කල්හි වේදනාව ඇතිවේ. ඇසේ ස්පර්ශය ඇති කල්හි ඇසේ විඳීම ඇතිවේ. අන්න මේ ඇති කල්හි මේ ඇතිවේ. ඉමස් උපාද ඉදං උප්පජ්ජති. ඇසේ ස්පර්ශය උපදින කල්හි ඇසේ වේදනාව උපදී. ඉමස්මින් අසති ඉදං හෝති. මේ නැති කල්හි මේ නැතිවේ. ඇසේ ස්පර්ශය නිරුද්ධ වන ඇසේ ස්පර්ශය නැති කල්හි ඇසේ වේදනාව නැතිවේ. ඉමස්ස නිරෝධා ඉදං නිරුද්ධති. මේ නිරුද්ධ වන කල්හි මේ නිරුද්ධ වේ. ඇසේ ස්පර්ශය නිරුද්ධ වන කල්හි ඇසේ වේදනාව නිරුද්ධ වේ. එතකොට ස්පර්ශය කියන එක නිරුද්ධ කරනවාද? යම් කෙනෙක් මේ නිරෝධය දකින්නවද? අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා දකින්නවද? අන්න ඒ තුල තමයි හේතුඵල ධම අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකින්නවා. ස්පර්ශයෙන් හටගෙන ස්පර්ශ නැතිවීම නැති වෙන දෙයක් විදියට. එතකොට ඔය අවබෝධය තුළ ওই විදිහට පුරුදු කරන කෙනාට අන්න ස්පර්ශය අවබෝධ කිරීම විඳීම අවබෝධ කිරීම හැකියාවක් ඔහුට ලැබෙනවා. එතකොට ඒ විදිහට තමයි අනිත්‍ය ගැන අවබෝධයක් කියාගේ ඇති කරගන්නේ. කුමක්ද අවබෝධය ඇති කරගන්නේ? 아무තු දෙයක් නෙමෙයි. මේ සියල්ලම යංකින්ජ සමුදය ධම්මං සම්බන්ධං නිරෝධ ධම්මං. යමකින්ද මේ සියල්ල හටගන්නේ ඒ සියල්ල නැතිවීම මේ සියල්ල නැති වී යනවා කියලා. අන්න ඕකට තමයි භාගතුන දේශනා කළේ ධම්මැස කියලා. මේ විදිහට මේ පංච උපාදානස්කන්ධේම ආකාර හතර මේ විදිහට ආකාර හතරකින් හැම උපාදානස්කන්ධයක්ම දකින්න එකට මේ අසුතව පුතඥය මේ දකින ස්වභාවයෙන් සක්කාය දිට්ඨිය කිව්වේ. ඒතර මේ සක්කාය දිට්ඨිය ගැලවෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මේ කොහොමද මේ ආර්ය න්‍යාය තුල වැටෙන ඥානෙ අවබෝධ කර ගැනීම. යමක් හේතුන්ගෙන් හටගත්තද හේතු නැති වෙනවා කියලා දකින ස්වභාවය. එතකොට අන්නේගේ සක්කාය දිට්ඨිය නිරුද්ධයි. සක්කාය දිට්ඨිය ප්‍රහාණයි. එදිරේ ප්‍රහාණයි කියලා කියන්නේ එයා සෝවාන් කියන එකයි. සෝවාන් උතුමන් වහන්සේ කියන එකයි. එතකොට මේ සක්කාය දිට්ඨිය මේ පැවැත්ම නුවණින් ඉමසන්නේ මේ විදිහට දකින්නවා කියලා එයා යම් කිසි කෙනෙක් නුවණින් ඉමසනවන්න සද්ධානුසාරී ධම්මානුසාරී ශ්‍රාවකයා. ශ්‍රද්ධානුසාරී උතුමන් වහන්සේ මේ වගේ ස්වභාවයකින් තමයි මේ ඇසකන නාසය දිවකය මනස නැත්තම් මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංච උපාදානස්කන්ධේ පවතින්නේ කියලා භාගතුනස් දේශනා කළා. මේක සත්‍යයි කියලා අදාහ ගන්නවා. සද්ධාති අදිමුච්ඡති. ඒතරේ අදාහ ගන්න කෙනා අන්න ඒකදී පුරුදු කරනවා. දැන් ඕපම සංයුත්ති කියවලා බලන්නකො මේ සංයුත්ති නිකායේ 3 වෙනි පොත් වහන්සේගෙම තියෙන. දැන් මේ දේශනාව තියෙන සංයුත්ති නිකායේ 3 වෙනි පොත් වහන්සේගෙනේ. මේ 3 වෙනි පොත් වහන්සේ තව ඉස්සරහට තියෙන ඕපම සංයුත්තේ ගැන. හරිය ලස්සන සද්ධානුසාරී ශ්‍රාවකයා ධම්මානුසාරී ශ්‍රාවකයා ඊට සෝවාන් ශ්‍රාවකින්නාගේ ස්වභාවය ලස්සනට විස්තර කරනවා ශ්‍රාවක 3 දෙනාගේ. එතකොට මේ ස්වභාවය යන සද්ධානුසාරී ශ්‍රාවකයා භාගතුන දේශනා කරන සද්ධාති අදිමුච්ඡති. ශ්‍රද්ධාවෙන් යදා ගන්නවා. එතකොට ධම්මානුසාරී ශ්‍රාවකයා මේ ස්වභාවය අනිත්‍ය දුක්ඛ අනාත්ම දැන් මේ ස්වභාවයක් තියෙනවා කියලා දැනගෙන ඒක අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියලා නෝනින් ඉමසනවා. ධම්මානුසාරී. එතකොට මේ ධම්මානුසාරී ශ්‍රාවකින් වහන්සේ තමයි යන්නේ නෝනින් ඉමසනදී හරියටම හරිය සත්‍යය කියලා යංකින්ච සමුදය ධම්මං සම්බන්ධං නිරෝධ ධම්මන්ති. මේ සියල්ල හේතුන්ගෙන් හට අරගෙන හේතු නැතිවීම නැති වෙනවා කියලා සත්‍ය ඥාණයට පැමිණෙන. මේ පැමිණීම සමග වහ සක්කාය දිට්ඨිය නිරුද්ධයි. සක්කාය දිට්ඨිය නිරුද්ධයි කියන්නේ සෝවාන්. ඉතින් බලන්න මේ ධර්ම මාර්ගය යන විදිය. ඒක සෝවාන් කියලා කියන්නේ මේ විෂයාකාරව මේ හවුවෙන මේ අනාත්ම සංඥාවෙන් දකින මේ ස්වභාවයෙන් සම්පූර්ණයෙන්ම ගැලවෙනවා. සතර අපායෙන් නිදහස් වෙනවා. සෝතාපන්න සෝත කියලා කියන්නේ එතන ආර්ය අෂ්ටාංග මාර්ගය කියන නමන්නේ. ආපන්න කියන්නේ පැමිණුණා. ආර්ය අෂ්ටාංගයට පැමිණුණා. එතකොට මේ උතුමන් වහන්සේ සම්මා දිට්ඨියට පැමිණුණා ඒකාන්තයෙන්ම. අය 아무තුවේ සම්මා දිට්ඨියට පැමිණෙන්න කියලා දෙයක් නැහැ. සම්මා සංකල්පේ පුරුදු කරනවා. සම්මා වාචා පුරුදු කරනවා. සම්මා කම්මන්තේ දියුණු කරගන්නවා. සම්මා ආජීවී ඒකාන්තයෙන්ම යුතු වෙනවා. ඒක වෙනස් වෙනවා අඩු වෙනවා වැඩි වෙනවා එහෙම වෙන්නේ නැහැ.
සම්මා වායාමයෙන් යුක්තයි. සම්මා සතියෙන් යුක්තයි. සම්මා සමාධියෙන් යුක්තයි. ඒ තුළ ඇඩීම අඩුවීම වෙනවා කියලා කියන්නේ අප්‍රමාදී ස්වභාවයක් තියෙන්න පුළුවන්. ඒ ස්වභාවයේ මත අන්නේ ශ්‍රාවකින් වහන්සේ සෝවාන් ශ්‍රාවකින් වහන්සේ සමහරලාට ආත්ම භාව 8ක ආත්ම භාව 7 වෙනි ආත්මයේම නිකලස් වෙනවා. එක්ක ආත්ම භාව 2 3ක් ඇතුළත නිකලස් වෙනවා. එහෙම නැත්නම් ඒ ජීවිතේම අරහත්ත්වයටපත් වෙනවා. එතකොට මේ ප්‍රමාදී බව කිලුවේ සඳයන් සම්මා කම්මන්තේ පැත්තෙන් කතා කරොත් සිල්පද කඩා ගන්නවා කියන එක නෙමෙයි. මේ ප්‍රමාදීක වීරිය අඩුමදි බව වෙන්න පුළුවන්. කම්මැලි කම් වලට යට වෙන්න පුළුවන්. ඒ වගේ ස්වභාවයක්. මේ කතා කරන්නේ ප්‍රමාදී වෙනවා කියන. එතකොට ඔන්න විදිහට ශ්‍රාවකින් වහන්සේ පුරුදු කරනවා. ඔන්න ශ්‍රාවකයාගේ ස්වභාවය. එතකොට අසෘතවත් භූමියෙන් පෘථග්ජන භූමියෙන් නිදහස්. අර සූතවාරී ශ්‍රාවකෝ. එතකොට ඔය විදිහට විද්‍යනාව සංඥාව ගැනත් කොහොමයි. එතකොට සංඥාව හටගන්නේ ස්පර්ශපත් තියෙන්නේ. ඒකයි භාගතුන් වහන්සේ මේ සියල්ල දේශනාවේ හරිය ලස්සනට දේශන දැන් අපි කතා කරොත් එහෙම කෙනෙක් හිතන්න පුළුවන් අපි මේ එක එක ගලවන්න තියෙනවනේ කියලා. ඒ ඇසී ස්පර්ශය වෙනම, කන ස්පර්ශය වෙනම, නාසී ස්පර්ශය වෙනම, දිවි ස්පර්ශය වෙනම, කය ස්පර්ශය වෙනම, මනස ස්පර්ශය වෙනම. ඒ ඇසී ස්පර්ශය ගත්තට ඊට පස්සේ සැප විඳීම තියෙනවා, දුක් විඳීම තියෙනවා, උපේක්ෂා විඳීම. ඒක අතීතයට ගත්තොත් අතීතයේ ඊට පස්සේ ආය බෙදෙනවා කාලය අවකාශය අතර. ඒ ආධ්‍යාත්මික බාහිර හීන ප්‍රනීත කියලා. ඊට පස්සේ වර්තමානයේ හටගෙන තිබෙන විඳීම ගත්තොත් ඒකත් ආධ්‍යාත්මික බාහිර කියලා ආයෙ බෙදන්න වෙනවා. හරි හිම වෙනවා තමයි. හැබැයි ඒ සියල්ල ස්පර්ශයෙන් වෙන්නේ. ඒ සියල්ල භාගතුන් වහන්සේ ඒකනේ දේශනාව හැඳින්වුවේ අඹවල්ලක් දැන් අපි දැකලා තියෙනවා අඹවල්ල අඹ ගහේ තියෙන. එතකොට අඹ කඩන්න ඕන කෙනා ඒ වල්ලේ තියෙන නැට්ටරනේ ගහන්නේ. ඒ නැට්ටට ගහපු ගමන්ම අන්න මොකද වෙන්නේ නැට්ට ගැලවිච්ච ගමන් ඒ සියල්ල අඹවල්ලම බිමට වැටෙනවා. අන්න ඒ වගේ කියනවා. හරි හේතුව දැනගත් ස්පර්ශයෙන් හටගත්තේ කියලා ස්පර්ශයෙන් හට අරගෙන ස්පර්ශයෙන් නිරුද්ධ වෙනවා කියලා දැනගත්ත කාණ සියල්ල ඊට පස්සේ නිරුද්ධයි. ආධ්‍යාත්මික බාහිර හීන ප්‍රණීත සියල්ල ඒ විදිහට එකලෙස දකිනවා. මේ ස්පර්ශයෙන් හටගන්නු ස්වභාවයක් විදිහට. මේකයි ආර්ය ශ්‍රාවකගේ ආර්ය ඥානය කියලා කියන්නේ. භාගතුන සන්නේ අඹ කඩාගන්නේ උපමාව තමයි භාගතුන ගත්තේ තෙන්ට. අන්න බලන්න. දැන් මේ අඹ ගෙඩි ටික ඔක්කොම කඩාගන්න මේ අඹ වල්ලේ තියෙන නට්ටට ගහපු ගම ඔක්කොම යන්නේ වගේ. ගොඩාක් තියෙනවා අඹ. වෙන විවිධ පරියයන් වල විවිධ ආධ්‍යාත්මික බාහිර හීන ප්‍රනීත කියලා ඇසේ කනේ නාසයේ දිවේ කයේ කීක විවිධ පරියයන් වලට බෙදි යනවා. නමුත් ඒ ඔක්කොම තියෙන්නේ ස්පර්ශ ප්‍රත්‍ය නම් වූ මේ නැට්ටින් එල්ලිලා. ඒ නැට්ට කඩපු ගමම අර ඔක්කොම ගලවන්න වැටෙනවා. ගහට අයිති නැහැ. අන්න ඒ වගේ. ඒක තමයි ශ්‍රාවකින් වහන්සේ දකින්නේ. ඒක නිරුද්ධ කරන්න යන රහතන් වහන්සේ. සියල්ල නිරුද්ධයි. අනේ දැන් අපි ගත්තොත් ඊළඟට සංඥාව ගැන. ඒක සංඥාවත් මේ විදිහට මේ අසුරද පුතඥය දකිනවා ආත්මයි කියලා දකිනවා සංඥාව. ඊට පස්සේ සංඥාවෙන් තමයි මේ ආත්ම සංඥාව හටගත්තේ කියලා දකිනවා. ආත්මය තුල තමයි මේ සංඥාව තියෙන්නේ කියලා දකිනවා. ආත්මයෙන් හැදිච්ච දේ තුල තමයි මේ සංඥාව තියෙන්නේ කියලා දකිනවා. සංඥාව තුල තමයි මේ ආත්මය තියෙන්නේ කියලා දකිනවා. නාත්ම ස්වභාවය තියෙන්නේ. ওই විදිහට සංඥාවත් ওই විදිහට සාය ආකාරයි. රූප සංඥා රූප හඳුනා ගැනීම. ශබ්ද සංඥා ශබ්ද හඳුනා ගැනීම. ගන්ධ සංඥා ගන්ධ සුවඳ හඳුනා ගැනීම. ඊට පස්සේ රස සංඥා රස හඳුනා ගැනීම. ඊට පස්සේ පොට්ටබ්බ සංඥා පහස හඳුනා ගැනීම. ඊට පස්සේ ධම්ම සංඥා අරමුණු හඳුනා ගැනීම. ඒ සියල්ල හටගත්තේ කුමකින්ද ස්පර්ශපත්තියෙන්. එතකොට ඔය සංඥාවන් අන්න මේ රූප සංඥාව ආත්මයි කියලා අසෘත පුතඥය ගන්නවා. ඒකේ මොකද රූප සංඥාව මගේ වශයෙන් පවත්ව ගන්න පුළුවන් කියන එක. සංඥාවෙන් කුමක්ද කරන්නේ හඳුනා ගන්නවනේ. හඳුනාගන්නේ කුමක්ද කියලා භාගතුන දේශනා කරන්නේ. ඒක තමයි කියන හැඩය, වර්ණය, පසුබිම මේක තමයි සංඥාවෙන් හඳුනාගන්නේ කියන. රූප සංඥාව කියලා හඳුනාගන්නේ රූප සංඥාවක් විදිහට යා ගන්නවා නම් ගන්නේ භාගතුන දේශනා කරන එක්ක හැඩයක් කියනවා. එක්ක වර්ණයක් කියනවා. මේ රතු පාටයි, කුල පාටයි, කළු පාටයි, සුදු පාටයි කියන ගන්නේ. ඊට පස්සේ හැඩය ගන්නේ රවුම්, දිගයි, උසයි, පළලයි, කෙට්ටුයි, මහතයි, චබි ඔය විදිහට කියන සමහර මිනිස්සු විවිධ වචන පාවිච්චි. මේ සංඥාව තමයි යා ගන්නේ. ඉතින් සංඥාවෙන් ඊට පස්සේ ඔන්න සංඥාවෙන් ඒ ඔක්කොම දේ යා ගන්නේදී ඔක්කොම අසෘතව පුතඥය මොකද තමාගේ වශයෙන් පවත්ව ගන්න පුළුවන්.
ආත්මයි කියලා එයා ගන්නවා. තමගේ වශයෙන් පවත්වා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔන්න රූපේ ආත්මයි. ඒ රූප සංඥාව ආත්මයි කියලා ගන්නවා. එහෙම නැත්නම් ඒ රූප සංඥාවෙන් තමයි මේ තමගේ වශයෙන් පවත්වා ගන්න පුළුවන් ස්වභාවය හැදිලා තියෙන්නේ. දැන් මෙතන දැන් සත්‍ය මොකද්ද? සත්‍ය හැදිලා තියෙන්නේ කොහොමද? සත්‍ය වශයෙන් හැදිලා තියෙන්නේ හේතුඵල ධමයකට අනුව. නමුත් මෙයා ගන්නේ රූපයෙන් මේ රූප සංඥාවෙන් තමයි මේ ආත්ම සංඥාව හැදිලා තියෙන්නේ කියලා. නමුත් සත්‍ය කොහොමද? හේතුඵල ධමයකට අනුව හැදිච්ච දෙයක්. අසුතව පුතග්ජනයා ගන්නේ සංඥාවෙන් හැදිච්ච දෙයක් කියලා. බලන්න වෙනස ශ්‍රාවකයාගේ පෘථග්ජනයාගේ වෙනස. ඊට පස්සේ රූප සංඥා මේ හැඩය වර්ණය පසුබිම් ඔක්කොම හැදිලා තියෙන්නේ එයා හිතාගන්නේ මේ ආත්ම සංඥාවෙන් හැදිච්ච එකක් කියලා. මේ ආත්ම සංඥාව හැදිලා තියෙන්නේ මේ රූප සංඥාවෙන් කියලා. එහෙම නැත්නම් ඒ ශ්‍රාවකයා ගන්න කුමක්ද? මේ තමාගේ වශයෙන් පවත්වා ගන්න පුළුවන් කියන ස්වභාවය තුල තමයි මේ රූප සංඥාව තියෙන්නේ කියන එක. ආත්මයේ තුල රූපේ තියෙනවා. රූප සංඥාව තියෙනවා. ශබ්ද සංඥාව තියෙනවා. තමාගේ වශයෙන් පවත්වා ගන්න පුළුවන් ස්වභාවය තුල. ඒකනේ සදාකාලිකයි කියලා. හරි මෙරිච්ච ගමම දෙවියන් අතර ස්ථීරව ඉන්නවා. යා සදාකාලිකයි. ඊට පස්සේ දෙවියන් වහන්සේ මෙහෙම කරනවා. දැන් ඒ ආත්ම සංඥාවටනේ ගොඩාක් බාහිර ආගම් වල තියෙන. දැන් හින්දු ආගමේ ගොඩාක් තියෙන ආත්ම සංඥාව. දැන් අනිත් ආගම් වල ඔක්කොම තියෙන ආත්ම සංඥාව. ඒ ආත්මීය ස්වභාවයට නියලා යන්නේ. ඊට සමහර අය වල දානකොටත් වල දාන්නේ, සමහර මිනි වල දාන්නේ කෙලින්නේ. දෙයයන් අතර ඇදලා ගන්න ලේසි කියලා උඩට. ඒතරී ඔක්කොම ආත්ම සංඥා සදාකාලික කියලා මැරිලා ඒ කනත්තේ ඔක්කොම ඉන්නවා. ඒ ආත්මයේ ඒකයි එයා ගන්නේ රූප සංඥාව, ඒ රූපය, එහෙම නැත්නම් ඒ විදීම, ඒ සංඥාවන්, ඒ නැත්නම් ඒ සංස්කාර, දැන් සංස්කාර වලනේ ඔක්කොමයි තියෙන්නේ. රූප සංචේතන. ඊට ශබ්ද සංචේතන හඳුනාගත් රූපයට අනුව චේතනා පහළ වීම. හඳුනාගත් ශබ්දයට අනුව චේතනා පහළ වීම. සංස්කාර. හඳුනාගත් ගන්ධ සෝට අනුව චේතනා පහළ වීම. ගන්ධ සංචේතන. ඒතර ඒ සංඛාරයේ ඒ ඔක්කොම එයා හිතන්නේ සංස්කාරයේ කියන එක තමාගේ වශයෙන් පවත්වා ගන්න පුළුවන් කියලා. ඉතින් ඒ සංස්කාරයේ තුල තමයි ආත්මය තියෙන්නේ කියලා. ඒ හිතන්නේ එහෙනම් කාලයක් යනකොට මේක සාස්ත්‍රය ගන්න පුළුවන් කියලා. ඒතර ඒක අන්න මිත්‍යා දෘෂ්ටියක්. ඒක අසුද පුදග්ජනීය කල්පනා කිරීමක් කියනවා. ඒතර බලන්න අද මේ විදිහට අහුවෙලා ගිහිල්ලා ඒ දෘෂ්ටි වලට මේ අපි මෙහෙම කතා කරන්නේ මේ දෘෂ්ටි වල තියෙන බලපතර ක්‍රමෙටනේ දැන් මේ අප්‍රේල් 20 ගුටි කෑවේ. දැන් කොයි දිනෙක මැරුණාද? දැන් මේ දෘෂ්ටි වලට අහුවෙලා ඉන්න ස්වභාවය නිසානේ. ඒතර කොහොමද මිත්‍යා දෘෂ්ටියේ බලපෑම කියන එක? ඒතර මේ දැන් මේ අපි කතා කරන්නේ මිත්‍යා දෘෂ්ටිය කියන එක ගැන තමයි. දැන් අපි හැමදාම මිත්‍යා දෘෂ්ටි කියලා අල්ලගෙන හැමදාම තලණයකඩේ තලන වගේ අපි තලන්නත් දන්නේ හැමදාම කේන්දරේ නැකද විතරනේ. නමුත් මිත්‍යා දෘෂ්ටිය කියන එකේ ගැඹුරුම ටික තමයි මේ තියෙන්නේ. මේ සක්කාය දිට්ඨිය කියන එක. දෘෂ්ටියක තියෙන බරපතලම යට ටික. මේ සක්කාය දිට්ඨිය නිසා තමයි ඔය අපි හැමදාම තලන යකඩ ටික ගැන කතන්දර ඉන්නේ ඔක්කොම. නැකත් කේන්දර බලි තොවිල් යොද භූතයද ඔක්කොම ඉන්නේ ඒකයි. යට තියෙන සත්‍ය කතාව මෙන්න මේක. මේ සක්කාය දිට්ඨිය. මේ විවිධ ආගම් වල විදීඥාම එක එකනා මරා ගන්න ඒවා මේ ඔක්කොම. ඒතර ඔක්කොම දෘෂ්ටි. ඒක මුල් වෙච්ච දෙයක්. ඉතින් ඒ නිසා මේ ධර්මයේ මේ දැන් මේ ස්වභාවයන් තුල ඉන්න නිසානේ දැන් දේශනාවේ කොහොමද මේ දේශනාවේ තිබෙන්නේ දුක් තැති ගැනීම හටගන්නේ කියලා. ඒ අය නිසා දුකට හට ගන්නවා. තැති ගැනීම වලට හට ගන්නවා. දැන් ඒ නිසානේ මේ දුක් තැති ගැනීම හටගන්න නිසානේ මේ සත්වයා ගහ මරා ගන්න මේ තණ්හාව නිසා යන්නේ කියලා හරිය ලස්සනට තියෙනවනේ මේ මහා නිදාන සූත්‍රය දේශනා කරලා. මේ තණ්හාව නිසා මේ සත්වයා සොයනවා, සොයන නිසා හම්බ වෙනවා. පරියෝසානම් පටිච්ච ওই විදිහට පස්සේ ලාභම් පටිච්ච විනිච්ඡයන්. ලාභය ලැබෙන කෙනා ඒක විනිච්ඡ කරනවා. ඊට පස්සේ ඒ අනුව යා ඒක බැඳී යනවා. ඊට පස්සේ ඒවට ග්‍රහණය වෙනවා. ඒ නිසා යුද්ධ කෝලාහල හට ගන්නවා කියලා හරි ලස්සනට දේශනා කරන්නේ. දැන් ඒ නිසානේ දැන් අපි ಜಾති ආගම් කුල මල ගෝත්‍ර දැන් මේ ස්වභාවය නිසා මේ පෘථග්ජන ස්වභාවය මේ සක්කාය දිට්ඨිය මේ ස්වභාවය නිසානේ මනුස්සයා බෙදි බෙදි යන්නේ. බෙදි ගිහිල්ලා සමහර අය අපිට රටේ කෑල්ලක් ඕනේ කියනවා, සමහර අය අපේ ආගම තියෙන්න ඕනේ කියනවා, සමහර අය අන්තවාදී මතවාද දරනවා. ඒ ඔක්කොම මිත්‍යා දෘෂ්ටි වලට එන්නේ මෙන්න මේ ස්වභාවය නිසා. ඒ නිසා අන්නයා හිතනවා අපිට තැනක් නැති වෙයි. ඒ නිසා අන්නයා බය තැති ගැනීම වලට හට ගන්නවා.
එතකොට කට්ටිය නැගෙනහිර ඉල්ලනවා, කට්ටියක් උතුරු ඉල්ලනවා, කට්ටියක් මෙහෙම වෙනවා, අපි මරා ගන්න ඕනේ කියනවා. ඒතර ඔන්න මේ ඔක්කොම වෙනවා. මේ දේශනා කළේ මේ සක්කාය දිට්ඨිය නිසා තමයි බය තැති ගැනීම හටගන්නේ කියලා භාග්‍යතුන් දේශනා කළේ. අපිට දැනක් නැති වෙයි. ඒ තැති ගැනීමක් නේ හටගත්තේ. දැන් ධර්මයට අනුව ගත්තොත් ওই විදිහට තව කතා කරොත් අපි ධර්මයේ තුලත් තියෙන සක්කාය දිට්ඨිය නිසා මට තැනක් හොයනවා, අනේ මට සැලකුවේ නෑ, මගේ නම කිව්වේ නෑ. ඒ ඔක්කොම සක්කාය දිට්ඨිය. මේකට ගිහිද පැවිදිද එහෙම කිසි ભેදයක් නැහැ. මුස්ලිම්ද දෙමළද බර්ගද මැලේද ඒ කිසි ભેදයක් නැහැ සක්කාය දිට්ඨිය. හැමෝගෙම වැඩ කරනවා ගානට. ඉතින් ඒ අනුව තමයි එයාගේ දෘෂ්ටි පරාසය අනුවන්නේ අනුව එයා බෙදි බෙදි අකුසල් කරනවා. දැන් සියුම ගත්තොත් දැන් ධර්මයේ හැසිරෙන ශ්‍රාවකයෙකුට වෙන්න තියෙන දේවල් ගොඩාක් තියෙනවා. ධර්මයේ හැසිරෙන පැත්තෙන් ගත්තොත් මට තැනක් ගත්තේ නැහැ. මට ඉස්සරහා පුටුව හම්බුන්නේ නැහැ. දැන් උපක්ලේශ ඔක්කොම වැඩ කරනවනේ මේ අනුව. සක්කාය දිට්ඨිය නිසානේ. මට මුල් තැන දුන්නේ. මට වැන්දේ නැහැ. මට කතා කළේ නැහැ. මාව ගණන් ගත්තේ නැහැ. මගේ නම කිව්වේ නැහැ. මට පුණ්‍ය ආනුමෝදනා කළේ නැහැ. පුණ්‍ය ආනුමෝදනා මගේ නම දාලත් ඒක කිව්වෙත් නැහැ. ඊට පස්සේ ෆොටෝ එකක් ගත්තත් අපි ඉස්සෙල්ලා ෆොටෝ එක අරන් බලන්නේ කොකෝ මම. ඒ ඔක්කොම මේ සක්කාය දිට්ඨියත් එක්ක යනදී. අපි හිතන්නේ හරි සියුම් මේක. ඒක ගණන් ගන්න ඕන දෙයක් නෙමෙයි කියලා අපි සාමාන්‍ය විවාහය තුල අපි කතා කරන්නේ. නමුත් ඒ විදිහට මම කියන දේ තුලට අපි කිඳා බහින්නේ මේ සක්කාය දිට්ඨිය මුල් කරගෙනයි. අනේකයි මේ සක්කාය දිට්ඨිය කියන දේ සෙල්ලන්නේ නැහැ කියන්නේ. ඒකයි මේ සක්කාය දිට්ඨිය දුරු කළා කියන්නේ සෝවාන් වුණා කියලා කියන්නේ. සෝවාන් ශ්‍රාවකයා නැසූ දුක භාගතුන් වහන්සේ දේශනා කරන්නේ ඒකනේ අර හිමාල පර්වතය වගේ කියලා. උපමාවට ගන්නි. මේ සක්කාය දිට්ඨිය නැති කිරීමෙන් ලැබෙන සැපය භාගතුන් වහන්සේ දේශනා කරන්නේ කොහොමද? මේ ගල් කැට හත වගේ දුක්ක් තව විඳින්න තියෙන එක මේ චූටි ගල් කැට හත වගේ. මේ පොඩි වෙලි කැටි හත වගේ කියනවා. නැසූ දුක් කන්දරවර හිමාල පර්වතය වගේ කියනවා. එතකොට බලන්න මේ සක්කාය දිට්ඨිය නිසා රැස් කරගෙන තියෙන දුක් කන්දර කොහොමද කියන එක. සෝවාන් නොවීමේ තියෙන ආදීන මේ. එතකොට මේ බෞද්ධ වෙලා දැන් හිතන්නකෝ. ඊට පස්සේ අන්‍යාගම එකයි කෙනෙක් අපි කතා නොකරීමුකෝ. බෞද්ධ වෙලත් අපි කොච්චර මේ සක්කාය දිට්ඨියට අහු වෙනවද? ඒකයි තියෙන අනතුරු ඉතින්. ඒ නිසා එදා වුණෙත් ඒක දැන් මේ සසරේ එදා වුණෙත් අනමතක් ගොයම් බික්කවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායිති කෙලවරක් දකින්නේ නැහැ. අගක් මුලක් හොයාගන්නේ නැහැ කවදා ඉවර වෙයිද කියලා. ඒතකොට ඒ සසරෙත් එහෙත් ආවේ මේ සක්කාය දිට්ඨිය මුල් කරගෙන ඉන්නේ මේ. දැන් යන්නෙත් මේ සක්කාය දිට්ඨිය තීතින් යන්නේ. ඊට පස්සේ අනාගතෙත් දුවන්නේ සක්කාය දිට්ඨියත් එක්කනේ සෝවාන් වෙලා නැහෙනි. ත්‍රාණේකේ තියෙන අනතුර. හැබැයි සද්ධානුසාරී වුණොත් ධම්මානුසාරී වුණොත් අන්න ඕපම සංයුත්ත මේ සංයුත්තනකේ තුන්වෙනි පොත් වහන්සේගෙම තියෙනවා කියවන්නේ ඉස්සරහ සූත්‍රවල. අරගෙන. තියෙනවා සද්ධානුසාරී ධම්මානුසාරී වුණොත් බුදුරජාණන් වහන්සේ අප වෙනවා. ඒ ශ්‍රාවකයා සෝවාන් නොවි මැරෙන්නේ නැහැ කියලා. අන්න තියෙන ලාභය. අන්න ඒකයි. ඒතර මේ ස්වභාවය මෙහෙම එකක් තමයි මගේ සිද්ධ වෙන්නේ. මේකෙ මම නිදහස් වෙන්න ඕන කියලා ඒ ශ්‍රාවකයන් වහන්සේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණේ නෝනින් දකින්න පුරුදු කරනවාද? ඒ නෝනින් දකින්න උත්සාහ කරනවාද? අන්න භාගතුන දේශනා කරන මේ සද්ධානුසාරී ධම්මානුසාරී ශ්‍රාවකයන් වහන්සේ සෝවාන් නොවි මැරෙන්නේ නැහැ කියනවා. අප වෙනවා. බුදු කෙනෙක් අප වෙන්නේ. මේ කසාදේ බඳින්නකොට යනකොට අප වෙන ඥාතියෝ වගේ නෙමෙයි මේ බුදු කෙනෙක් අප වෙන්නේ. ඒක සත්‍යයි ඒකාන්තයෙන්ම. රූපම සංයුත්තේ තියෙනවා. ඉතින් මේ විදිහට මේ සූත්‍ර දේශන හොඳට කියව ගන්න. මේ සූත්‍ර පොත් වහන්සේ කියව මේ පොත් වහන්සේ සංයුත්තනිකයි තුන පොත් වහන්සේ. පංච උපාදානස්කන්ධය ගැන මුල් කරගෙන දේශනා කළ දෙන ලස්සන දෙසුම්. මේ දේශනාවන් නැවත නැවත කියවන්න. කියවමින් ධර්මඥානය ඇති කරගන්න. ධර්මඥානය තමයි උපකාර වෙන්නේ ප්‍රඥාවට. ප්‍රඥාව ලැබෙන්නේ කොහොමද? භාගතුන් වහන්සේ දේශනා කළ ආලෝක යක්ෂය ඇවිල්ලා අහනකොට ආලෝක සූත්‍ර දේශනා කරන කතං සුලබති පඤ්ඤා. ස්වාමිනී කොහොමද ප්‍රඥාව ලැබෙන්නේ කියලා අහනකොට කොහොමද තියෙන්නේ? ධර්මයේ නෝනින් විමසන්න ඕනි කියන ශ්‍රාවකින් වහන්සේලා භාගතුන් වහන්සේලා විසින් දෙසූ ධර්ම. ඒ තමයි මේ මෙන්න මේ ස්වභාවයන්. නෝනින් විමසුවොත් අන්නේ ඒක සද්ධාවෙන් අදාහගත්තු සද්ධානුසය සද්ධාති අදිමුච්චති එහෙමනේ තියෙන්නේ. අදාහ ගන්න කෙනා අන්න මේ දැන් මේ විදිහට ස්වභාවයක් තියෙනවා කියලා අදාහ ගන්න ආනේ එහෙමද හොඳයි කියලා ඉන්නව නෙමෙයිනේ. ඒතර මේ අනතුරු දකින්නවනේ යා. ඒ අනතුරෙන් දකින්න යන්න උත්සාහ කරන සාදු සාදු කියලා නිකන් ඉන්නව නෙමෙයි අදාහ ගන්නවා කියන්නේ. අදාහ ගන්නවා කියලා මේක දැකලා මේක දුරු කරන්න උත්සාහ කරනවා කියන්නේ. දුරු කරන්න අමාරු වෙයි. දුරු කරන්න කොට ගැටලු පීඩාවන්ට මුහුණ දෙන්න වෙයි. නමුත් එයා ඒකට ආසයි.
ඒක දුරු කරන ප්‍රතිපදාවේ ඉන්නවා ඒ ශ්‍රාවකයන් වහන්සේ. හිතන පමාවෙන් දුරු කරන්න බැරි වෙයි. නමුත් ඒක දුරු කරන්න යම් උත්සාහයක් දරනවා. තුරන්න ධම්මානුසාරී ශ්‍රාවකයන් වහන්සේ. අන්න ඒ ශ්‍රාවකයන්ට ඒ භාගතුන සැප වෙන්නේ. සෝවන් නොවී මැරෙන්නේ නැහැ කියලා. අන්න ඒකයි තියෙන ලාභය. ඒ නිසා මේ ධර්ම පරයයන් කියවගෙන මේ සූත්‍ර ධර්මයන් කියවගෙන ඒ ධර්මයන්ට අනුව සූත්‍රයන් ධර්මයන්ට අනුව නුවණින් විමසමින් ගෞතම බුදු සසුනේ පිළිසරණ ලබන්න ඔබ අප හැම දිනාටම වාසනාව ලැබෙත්වා.